හරියට හොඳයි එහෙනම් අපි පන්ති පටන් ගමු. අද අපි පටන් ගන්නේ පාඩම අපි එතීන් වලට එනකන් කතා කරා. ඊට පස්සේ අද අපි කතා කරනවා එතීන් වල ව්‍යුත්පන්න ගැන. එතීන් වල ව්‍යුත්පන්න. හරි. දැන් අපි මේ සතියේ මුලින්ම කතා කරේ ඇල්කේන ගැන. ඊට පස්සේ මම කිව්වා ඇල්කීන ගැන. ඇල්කීන වල අපි මුලින්ම කතා කරා එතීන් කියන ඇල්කීන. එතීන් කියන්නේ මේ කාබන් පරමාණු දෙකයි. ඊට පස්සේ ඉතුරු බන්ධන වලට මේ විදිහට හයිඩ්‍රජන් සම්බන්ධ වුණාම අපි මෙයාට කියනවා එතීන් කියලා. මෙන්න මේ එතීන් සහ එතීන් වල ව්‍යුත්පන්න. එතීන් වල ව්‍යුත්පන්න කියන්නේ මේ එතීන් මූලික අමුද්‍රව්‍ය විදිහට අරගෙන අපි හදාගන්න විවිධ බහුවවයක මේ අණු තියෙනවා. විවිධ සංයෝග තියෙනවා. අපි ඒවට කියනවා එතීන් වල ව්‍යුත්පන්න කියලා. ඒතර එතීන් සහ එතීන් වල ව්‍යුත්පන්න වර්තමානයේදී බහුවවයක නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා. හරි. ලියන මාතෘකාව එතීන් වල ව්‍යුත්පන්න. ඒතකොට මේ තියෙන්නේ අපි ගිය සතිය අවසන් කරපු එතීන්. මෙයා ගැන කතා කරා. ඒකට අද අපි මුලින්ම මාතෘකාව ලියාගමු. එතීන් වල ව්‍යුත්පන්න. එතීන් වල ව්‍යුත්පන්න यार अंक एक क्लोरोएथीन क्लोरोएथीन කියන්නේ මෙන්න මෙයාට දැන් අපි සාමාන්‍යයෙන් අපි එතීන් ලියන්නේ කාබන් පරමාණු දෙකයි ඒවා හයිඩ්‍රජන් වලින් පිරෙනවා ඉතිරි බන්ධන මේ තමයි එතීන්. ඒතර ක්ලෝරෝඑතීන් හැදෙන්නේ මේ එතීන් වල එක හයිඩ්‍රජන් පරමාණුවක් ක්ලෝරීන් මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් පරමාණුව ඉවත් වෙලා ඒ වෙනුවට මෙතෙන්ට ක්ලෝරීන් පරමාණුවක් සම්බන්ධ වෙනවා. එතකොට එතීන් වල එක් හයිඩ්‍රජන් පරමාණුවක් මෙන්න මේ විදිහට ක්ලෝරීන් වලින් ප්‍රතිස්ථාපනය ඒ කියන්නේ ආයව අයින් වෙලා වෙන කෙනෙක් එතෙන්ට එනවා. එන්නේ ක්ලෝරින්. ඒතර ක්ලෝරින් වලින් ප්‍රතිස්ථාපන වෙලා හැදෙනවා ක්ලෝරේටින්. දැන් ඒකට ක්ලෝරේටින් වල අපි
අනුක සූත්‍රයේ කිව්වොත් කාබන් පරමාණු දෙකක් තියෙනවා. ඒකට C2යි හයිඩ්‍රජන් තියෙනවා 3ක්. H3යි තව Cl එකක් තියෙනවා. එහෙනම් මේ තියෙන ක්ලෝරෝඑථීන් වල සූත්‍රය. හරි. අපි ක්ලෝරෝඑථීන් කියලා මේකත් යටින් මේ විදිහට ඇඳගමු. ක්ලෝරෝඑථීන් කියලා ඔය විදිහට ඇඳගන්න. ඇඳගෙන ලියන්න මෙහෙම एथीन वल एक हाइड्रोजन परमाणुक एथीन वल एक हाइड्रोजन परमाणुक क्लोरीन मगिन क्लोरीन परमाणुक मगिन क्लोरीन परमाणुक मगिन प्रतिस्थापने वीमेन क्लोरोएथीन सैदे क्लोरोएथीन सैदे देवनी टेट्राफ्लोरोएथीन अंक देकर टेट्रा फ्लोरोएथीन टेट्राफ्लोरोएथीन කියලා කියනවා අපි टेट्राफ्लोरोएथीन අපි මෙහෙමයි ලියන්නේ एथीन වල දැන් අපි දන්නවා මේ විදිහට C2යි අනිත් ඒවා හයිඩ්‍රජන් අනිත් බන්ධන වලට හයිඩ්‍රජන් පිරුණාම තමයි एथीन හැදෙන්නේ. එතකොට टेट्राफ्लोरोएथीन කියන්නේ ටෙට්‍රා කියන්නේ හතරයි. ඒ කියන්නේ මේ एथीन වල හයිඩ්‍රජන් පරමාණු හතරක ක්ලෝරීන් පරමාණු හතරකින් ක්ලෝරීන් කියන්නේ ක්ලෝරීන් පරමාණු හතරකින් प्रतिस्थापने වෙලා हाइड्रोजन परमाणु හතර ඉවත් වෙලා සම්බන්ධ වෙනවා ක්ලෝරීන් හතර. එහෙම ප්‍රතිස්ථාපන වෙලා හැදෙනවා ටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. එතකොට මේක අපි අණුක සූත්‍රයේ ඉවත් කාබන් පරමාණු දෙකයි हाइड्रोजन परमाणु क्लोरीन परमाणु තියෙනවා හතරක්. C2යි H5යි. අපි මෙයාට කියනවා ටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. අදගන්නකො මෙයාව टेट्राफ्लोरोएथीन टेट्राफ्लोरोएथीन
හරි. ලියන්න මේම එතීන් වල හයිඩ්‍රජන් පරමාණු හතරම ෆ්ලෝරීන් පරමාණු හතරක් මගින් ප්‍රතිස්ථාපනය වීමෙන් ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් සෑදේ. ළමයි එතකොට අපි මේ කතා කරපු එතීන් සහ එතීන් වල ව්‍යුත්පන්න. එතීන් C2යි H4. ඊට පස්සේ ක්ලෝරෝඑතීන් අපි ලියමු කොහොමද? C2යි H3යි Ca. ඉවස්සේ අපි ලියමු දැන් ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් C2යි ෆ්ලෝරීන් 4. මෙන්න මේ කියන කට්ටිය වර්තමානයේ ළමයි පාවිච්චි කරනවා බහු අවයවක කියනවා. බහු අවයව වර්තමානයේ අපි ගොඩාක් පාවිච්චි කරන ආදේශක ද්‍රව්‍යයක් තමයි මේ බහු අවයව කියලා කියන්නේ. ඒ බහු අවයවක නිර්මාණය කරන්න මේ එතීන් ක්ලෝරෝඑතීන් සහ ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් කියන අය බහුලව පාවිච්චි කරනවා. දැන් මෙයාට අමතරව තවත් පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා. මේ තුන් දෙනා මූලිකයි. හරි. එතකොට බහු අවයවක කියලා කියන්නේ වර්තමානයේ අපිට ඉතාම වැදගත් විවිධ භාණ්ඩ ඉපදවන්න යොදා ගන්න අමුද්‍රව්‍ය කාණ්ඩයක්. මේ තියෙන්නේ බහු අවයවක වලින් හදලා තියෙන දේවල්. අපි එදිනදා ගෙදර දොර පාවිච්චි කරන නේද ඕගොල්ලන් ගෙදර ওই කෑම පෙට්ටි, පිඟාන්, කෝප්ප, කිරිගොටු නේද ඒ වාගේ ඒ විතරක් නෙවෙයි රෙදි පිලි තියෙනවා සමහර ඒවා. සෙල්ලම් භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ මේ වාගේ නොයෙක් දේවල් වර්තමානයේ මේ බහු අවයවක කියන ඒවායින් හදනවා. අපේ මේ මුළු තැන්ගේ ඉඳලා ඒ විතරක් නෙවෙයි අභ්‍යවකාශ යානා දක්වා ඊටාම් පුළුල් පරාසයක මේ බහු අවයවක කියන ඒවා පාවිච්චි කරනවා. අපේ ගෙදර දොරේ තියෙන භාණ්ඩ විතරක් නෙවෙයි. දැන් වාහනවල ළමයි බඳ කොටස් හදන්නේ වර්තමානයේදී ගොඩක් මේ බහු අවයවක ද්‍රව්‍ය වල. ඕගොල්ලන් ගෙදර තියෙන මෝටර් සයිකලේ හිතන්න මේ මෝටර් සයිකලේ බඳ කොටස් ආවරණය කරලා තියෙන කොටස් උදාහරණයක් විදිහට ඒකේ ලයිට් එක ඒ ලයිට් එකේ ආවරණය නේද? ඉතින් ඒ වාගේ හැම කොටසක්ම වාගේ හදන්නේ මේ බහු අවයවක ද්‍රව්‍ය වල. අපේ ගෙවල් දොරවල් වල මේ බහු අවයවක ද්‍රව්‍ය වලින් හදන දේවල් තියෙනවා. හරි? ලියන්න තරුවක් දාලා මේ තරුවක් අපි ළඟට කතා කරන්නේ මේ බහු අවයවක ගැන. ඉස්සෙල්ලාම පොඩි තරුවක් දාලා මෙහෙම ලියාගමු. වචනෙන් ලියන්න මේ සූත්‍රය ලියන්න අවශ්‍ය නැහැ. එතීන් ක්ලෝරෝඑතීන් ක්ලෝරෝඑතීන් ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් යන
එතීන් ක්ලෝරෝඑතීන් ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් යන අමුද්‍රව්‍ය वर्तमानेदी विविध बहु अवयवक निपदवीम सඳහා विविध बहु अवयवक निपदवीम सඳහා बहुलव භාවිතා කරනු ලැබේ. විවිධ බහු අවයවක නිපදවීම සඳහා බහුලව භාවිතා කරනු ලැබේ. හරි. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව බහු අවයවක කියලා. බහු අවයවක කියලා මාතෘකාව ලියා ගන්න. එතකොට මේ තියෙන්නේ බහු අවයවක වලින් නිර්මාණය කරලා තියෙන විවිධ භාණ්ඩ. එතකොට අපි පොදුවේ ළමයි මේවට කියන්නේ ප්ලාස්ටික් කියලා. ඔයගොල්ලෝ පොදුවේ කියන්නේ මේ ප්ලාස්ටික් බඩු. නේද? හැබැයි විවිධ ප්ලාස්ටික් වර්ග තියෙනවා. අහලා තියෙනවද දන්නේ නැහැ. විවිධ ප්ලාස්ටික් වර්ග තියෙනවා. දැන් අර අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා දැන් ඔය එක කතාවක් තියෙනවා දැන් වතුර බෝතල් කෑම වාජන ඒ වගේ ඒවා අපි ගණිතය බලනවා අනිත් පැත්ත හරව යට පැත්තේ ගාම තියෙනවා අංක 4 5 ඔය වගේ එක එක අංක ගහලා තියෙනවා නේද එතකොට ඒ ගොඩාක් වෙලාවට වතුර බෝතල් වගේ හදන්නේ පොලිතීන් වල අපි පොලිතීන් කියුවාම අපි හිතන්නේ පොලිතීන් කියන්නේ මේ පොලිතීන් බෑග් ඊට අමතරව ඉටිකොල ඒවා තමයි පොලිතීන් කියන්නේ හැබැයි ඒවට අමතරව පොලිතීන් අර ගන්නවා වතුර බෝතල් ඒ වගේ විවිධ දේවල් නිෂ්පාදනය කරන්න ගන්න. ආයි තියෙනවා පොලිඑතිලීන් කියන එක. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා තියෙනවා. මේ වගේ විවිධ ප්ලාස්ටික් වර්ග අපි පාවිච්චි කරනවා අපේ එදිනෙදා මේ වගේ විවිධ භාණ්ඩ නිපදවීම. අපි ඒවට පොදුවේ කියන්නේ ප්ලාස්ටික් කියලා. ඒතර මේ හැම එකක්ම හදලා තියෙන්නේ බහු අවයවක ද්‍රවය. හරි? ලියන්නකෝ මෙහෙම බහු අවයව කියලා කෙටියෙන් ඒ ගැන මෙහෙම ලියන්න. අපගේ එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ලබන අපගේ එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු ලබන ප්ලාස්ටික් භාණ්ඩ प्लास्टिक भांड रेदीपिली क्रीडा भांड आदि निपदवीम सඳහා क्रीडा भांड आदि निपदवीम सඳහා बहु अवयवक භාවිතා කරනු ලැබේ. අපි හිතමු මේ එක අපිට ගම් වැරක්. මේ වාගේ ගම් වැරක් තියෙනවා.
මේක තියෙනවා දම්වල. එතකොට මේ දම්වල කියන්නේ හරියටම බහු අවයවයක් වගේ. බහු අවයවයක් හැදෙන්නේ මේවා. දම්වල හැදෙන්නේ දම්වලේ කුරුක් එකතු වෙලා. අපිට මේ දම්වල ඕන තරම් දිගට හදන්න පුළුවන්. බහු අවයවයක් ඒවා. බහු අවයවයක් හැදෙන්නේ මෙන්න මේ විදිහේ දම්වැලේ කුරුක් වාගේ කුඩා අණු රාශියක් එක දිගට සම්බන්ධ වෙනවා. ඒතකොට කුඩා අණු රාශියක් එක දිගට සම්බන්ධ වෙලා හැදෙන යෝධ අණු වලට අපි කියනවා බහු අවයවක අණු. යෝධ අණු වලට අපි කියනවා බහු අවයවක අණු. හරි දැන් බහු අවයවක අණු වල මේ විදිහට දාමයක් විදිහට බැඳිලා තරුණේ හරස්තාම ඒ වගේ බැඳෙන්න පුළුවන්. අපි ඒව ගැන පස්සේ කතා කරමු. එතකොට මේ බහු අවයවක අණුවක් හැදෙන්නේ දායක වන කුඩා අණු වලට අපි නමක් කියනවා. දැන් මේ දම්වල හැදලා තියෙන දම්වලේ කුරුක් වලින් මට මේ දම්වල කවුන්ටක් මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරලා අඳින්න පුළුවන්. මම අඳිනවා අලුත් විදිහේ දම්වල. සාමාන්‍ය දම්වලක් නෙවෙයි මේක ටිකක් වෙනස් විදිහේ එකක්. ටිකක් මොකේ මේ දම්වල මේ මාගේ ඉඳලා තියෙනවා. මේ මාගේ බැඳිච්ච එක. ඔය විදිහේ දම්වලක් තියෙනවා. දැන් මේ දම්වල හැදෙන්න මේ විදිහේ දම්වලක් හැදෙන්න නායක වුණ මේ වාගේ කුඩා අණු දෙකක් වෙනවා. මේ බෝල වාගේ අණුවයි මේ කොටු වාගේ අණුවයි. එතකොට බහු අවයවක හැදෙන මේ බහු අවයවක අණුව මේ මම ඇඳලා තියෙන දම්වල අපි කියමු මේ බහු අවයවක. මේ තමයි බහු අවයවකය. මේ බහු අවයවකයේ හැදෙන්න දායක වෙලා තියෙනවා කුඩා අණු දෙකක්. මේ කුඩා අණු දෙකට මෙන්න මේ දෙන්නට කියනවා නම ඒකාවයවකය. ඒකාවයව. ඒකාවයවක දෙකක් තියෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ විදිහට ඒකාවයවක කියන කුඩා අණු රාශියක් එක දිගට බැඳිලා හැදෙන මේ විදිහේ යෝධ අණුවකට අපි කියනවා බහු අවයවක අණු. අපි හිතන්නේ මේ බහු අවයවක අණුවයි ඒක අවයවක අණුවයි ඇඳගමු. බහු අවයවක අණුවයි ඒක අවයවක අණුවයි ඉඳගමු. ඒක අවයවක අණු දෙකක් තියෙනවා. බහු අවයවක කියන මාතෘකාව ලියලා ඇඳගන්න පොඩ්ඩක් මේක. දෙබලියන්නේ අතින් ඒකාවයවක යනුවෙන් හඳුන්වන ඒකාවයවක යනුවෙන් හඳුන්වන කුඩා අණු රාශියක්
එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන යෝදානු බහු අවයවක යනුවෙන් හැඳින්වේ. බහු අවයවක යනුවෙන් හැඳින්වේ. දැන් එතකොට ඕගොල්ලන්ට පේනවා මේකේ තවත් එක කාරණයක් තියෙනවා. මේ බහු අවයවක අණුවක දැන් ඒක අවයවක කියන්නේ කුඩා අණුව. බහු අවයවක සෑදීමට දායක වන කුඩා අණු වලට කියනවා අපි ඒක අවයව. බහු අවයවක සෑදීමට දායක වන කුඩා අණු. ඒවට කියන්නේ ඒක අවයව කියලා. ඒක අවයවක රාශියක් එකිනෙක බැඳී සෑදෙන යෝධ අණුවට කියනවා බහු අවයවක අණු. බහු අවයවක අණුවක් හැදෙද්දී ඔයගලට පේනවා තමයි බලන්න මේ බහු අවයවක අණුව හැදිලා තියෙන්නේ ගෝලයයි කොටුවයි. ඒතර මේකේ තියෙනවා නැවත යෙදෙන ඒකකයක්. මොකද නැවත යෙදෙන ඒකකය ගෝලයයි කොටුවයි. ඔකට මේ ඒකකය නැත්නම් මෙන්න මේ කොටස තමයි නැවත යෙදෙන්නේ. අපි මේකටත් නමක් කියනවා. අපි මේකට කියනවා පුනරාවර්ත ඒකකය. පුනරාවර්ත ඒකකය කියලා කියනවා. පුනරාවර්ත ඒකකය. බහු අවයවක ගොඩනැගීමේදී නැවත යෙදෙන ඒකකයට කියනවා පුනරාවර්ත ඒකකය. අරුවක් දාලා ඒකත් යටින් ලියන්න. බහු අවයවකයක් සෑදීමේදී නැවත යෙදෙන ඒකකය පුනරාවර්ත ඒකකය ලෙස හැඳින්වේ. ඇඳගන්න පුනරාවර්ත ඒකකයක් යටින් ඇඳගන්න පුනරාවර්ත ඒකකයක් හරි. එවනම් අපි ඊළඟට බලමු බහු අවයවක කීපයක්. අපි වර්තමානයේ අපිට ගොඩාක් වැදගත් වෙන බහු අවයවක වර්ග කීපයක් ගැන අපි ඊට පස්සේ කතා කරමු. හරි. ඉස්සෙල්ලාම ලියන්න පොලිතීන්
බහුවවයවක අණු කීපයක් ගැන අපි ඊට පස්සේ බලමු. අපි මේක කෙටි කරලා කියන්නේ පොලිතීන්. මේ පොලිඑතීන් හැදෙන්න ළමයි එතීන් බහුවවයවීකරණය. එතීන් කියලා කිව්වේ මෙයා සරලම ඇල්කීන්. මේ එතීන් බහුවවයවීකරණයෙන් තමයි පොලිඑතීන් හැදෙන්නේ. නැත්නම් පොලිතීන් හැදෙන්නේ. හරි. ඔයගොල්ලෝ මේ බහුවවීකරණය වෙන හැටි නැත්නම් මේ පොලිතීන් ගැන මම පොඩි වීඩියෝ එකක් බලමු අපි ඉස්සෙල්ලාම. මේ තියෙන්නේ එතීන් සහ පොලිතීන් හදන හැටි. මේ එතීන් කියන එක මේ තියෙන ඔක්කොම මේ පොලිතීන් වලින් හදපු ඒවා. මේ පොඩි අර අපි බීම බොන කප් වර්ග, එතකොට පොලිතීන් මලු, මේ හැම එකක්ම හදන්නේ පොලිතීන්. එතකොට මේ පොලිතීන් හදන්නේ එතීන් වලින්. මේ වතුර බෝතල් නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ නිෂ්පාදන. මේවා හදන්නේ එතීන් වලින්. එතකොට එතීන් හදන්නේ මොනවද? එතීන් හදන්නේ ළමයි බොරතෙල් පිරිපහදුවේදී ලැබෙන අතුරු ඵල වලින්. මේ මුහුදු පතුලෙන් අරගන්න බොරතෙල්. මේ බොරතෙල් වල තියෙනවා එතේන් කියන සංඝටකය. එතේන් ඇල්කේන. එතේන් කියන ඇල්කේන. C2H6. මේ තියෙන එතේන් නම්. ඒතර බොරතෙල් පිරිපහදු කරද්දී මේ එතේන් වෙන් කර ගන්නවා මුලින්ම. මෙන්න මේ එතේන් අණුව වෙන් කර ගන්නවා. ඊට පස්සේ මේ එතේන් අණුව එතීන් අණුව බවට පරිවර්තනය කරගන්නවා. ඒගොල්ලෝ රසායනික ක්‍රම පාවිච්චි කරනවා මේවට අධික පීඩනයක් යටතේ. එතේන් අණුවෙන් හදනවා එතීන්. මේ තියෙන්නේ බොරතෙල් පිරිපහදු කරන. දැන් ඕගොල්ලන්ට අර කණි තෙල් පිරිපහදුව තිබ්බ මිශ්‍රණ පාඩමේදී ඒ පිරිපහදුවෙන් තමයි එතේන් වෙන් කරගන්නේ මුලින්ම. ඔන්න දැන් තියෙනවා එතේන්. ඊට පස්සේ මේ එතේන් වලින් ඔන්න එතීන් හදනවා. දැන් බලන්න අර හයිඩ්‍රජන් දෙකක් අයින් වුණා. හයිඩ්‍රජන් දෙකක් අයින් වෙලා කාබන් අතර හැදුණු ද්විත්ව බන්ධනයක්. ඒවනම් මෙයාට අපි කියනවා එතීන් කියලා. ඒතර මුලින්ම ඔන්න ඔය විදිහට එතීන් කියන ඇල්කීනය හදා ගන්නවා. මේක තමයි පළවෙනි පියවර. පොලිතීන් නිෂ්පාදනයේ ඊට පස්සේ දෙවෙනි පියවර. මේ එතීන් වලින් හදනවා ප්ලාස්ටික් කැට. මෙන්න මෙතෙන්දි තමයි බහුවවීකරණය කියන ක්‍රියාවලිය යොදාගන්නේ. ඔන්න බලන්න දැන් එතීන් අණුව බහුවවීකරණය වෙන හැටි. ඔන්න තියෙනවා එතීන් අණුව. පේනවද මොකද වෙන්නේ කියලා? එතීන් අණුව එක පෙළට බැඳෙනවා. ආයසරයක් මම මේක මුලට චූට්ටක් ගන්නවා.
අර එතීන් අණුවේ මැද තිබ්බ ද්විත්ව බන්ධනය කැඩෙනවා. ඒ ද්විත්ව බන්ධනය කැඩිලා ඔන්න බලන්න. ද්විත්ව බන්ධනය කැඩිලා යාබද අණුවත් එක්ක සම්බන්ධ වෙනවා. එයාගේ ද්විත්ව බන්ධනය කැඩෙනවා. ඊට පස්සේ එයාත් මොකද වෙන්නේ? තව එතීන් එක්කෙනෙක් එක්ක බැඳෙනවා. මේ විදිහට එක පෙළට දිගට බැඳෙනවා. ඒතකොට මේක තමයි බහු අවයවීකරණය කියලා කියන්නේ. දැන් මේ තියෙන්නේ පොලිතීන් අණු. පොලි එතීන් නැත්තම් පොලිතීන් කියලා අපි මෙයාට කියනවා. ඊට පස්සේ අපි ඊටු ටිකක් බලමු පොලිතීන් වලින් ඊළඟට කොහොමද මේ කෝප්ප බෑග් ඒවා හදන්නේ කියලා. මේ විදිහට පොඩි පොඩි කැට හදනවා. දැන් ලංකාවට ගෙන්නන්නේ ওই කැට. ওই දම්රෝ එකට ගෙන්නන්නෙත් මේ විදිහේ කැට තමයි. දම්රෝ එක කරන්නේ මේ කැට වලින් හදනවා පුටු නේද? ඒ වගේම හදනවා මේස පුටු හදනවා. ඊට පස්සේ ඔය පන්නල තියෙනවා පොලිතින් බෑග් හදන ෆැක්ටරියක්. ඒගොල්ලෝ බෑග් හදනවා. ඒගොල්ලන්ගේ ළඟ තියෙනවා මෝල්ඩින් මැෂින් කියලා. ඒ මෝල්ඩින් මැෂින් එකට මේ ප්ලාස්ටික් කැට දාලා ඕන එකක් හදන්න පුළුවන්. චුට්ටක් ඕනනම් මං ඒ වාගේ එකකුත් පෙන්නන්න. මේ තියෙන්නේ පොලිතීන් කැට වලින් ඊට පස්සේ පොලිතීන් බෑග් හදන හැටි. මේ වාගේ කර්මාන්තශාලාවක් තියෙනවා පන්නල ප්‍රදේශයේ. පන්නල පොලිසිය පාරේ ඇතුළට ගියාම පුළුවන් නම් බලන්න යන්න. දැන් යන්න එපා කොරෝනා මේ දවස්වල. ඔහොම බෑග් එක එන්නේ නැහැ නිකන් ඇතුළට දාව බෑග් එකක් ඇදලා පෙන්නන්න. ඒකෙනුයි හදන්නේ කියලා. මේ කැට උණු කරලා හදන්නේ පොලිතින්. බෑග් හදන්නේ. හරි. එවනම් අපිට අවශ්‍ය ටික ඇති දැන්. එතකොට මේ විදිහට තමයි එතීන් වලින් පොලිතීන් නිපදවන්නේ. එතකොට අපි මේකෙදි වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා බලමු. අපි ඉස්සෙල්ලාම පොලි එතීන් වරහන් ඇතුලේ පොලිතීන් කියලා ඔයගොල්ලෝ ලියලා තියෙනවා මාතෘකාව. ලියන්නකො මෙහෙම. එතීන් බහු අවයවීකරණයෙන් පොලි එතීන් සෑදේ. ඔකට අපි මේක වෙන හැටි ටිකක් මෙහෙම බලමු. ඔයගොල්ලෝ බැලුවා දැන් ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. මේමයි වෙන්නේ. ඉස්සෙල්ලාම මේ එතීන් නම් මේ විදිහට පෙළගෙන. මාත් එක්කම මේක කියන්න ගන්න මම. මේ අනිත් ඊට පස්සේ කියන්න. ආගේ ඉතුරු වෙනවා. එතීන් නම් කීපයක් මේක පෙළලා ඇඳ ගන්න මාත් එක්කම.
දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ළමයි මේ විදිහට එතීන් නම් පෙළ ගැහිලා එතීන් නම් මැද තියෙන කාබන් කාබන් අතර තියෙන ද්විත්ව බන්ධනය කැඩෙනවා. අපි ගත්තොත් මම මේ කැඩුනට පස්සේ ස්වභාවය අඳින්නම් මෙහෙම මේ විදිහට තියෙනවා. දැන් කාබන් කාබන් අතර ඒක බන්ධනයක්. ද්විත්ව බන්ධනය නැහැ. එක බන්ධනයක්. ඊට පස්සේ මෙහෙම හයිඩ්‍රජන් ඉන්නවා. ඒ දෙපැත්තෙන් ආවත් ඒ විදිහටම ද්විත්ව බන්ධනය කැඩෙනවා. ඕලාර වීඩියෝ එකේ දැක්කා. එහෙම ද්විත්ව බන්ධනය කැඩෙනවා. හරි. ඔය විදිහට කැඩෙනවා. දැන් බලන්න මේ දැන් මේ කියන්නේ දැන් මේ එතික් නෙවෙයි. ද්විත්ව බන්ධනය කැඩෙනවා. දැන් තනි බන්ධනය. දැන් එතකොට මේ කාබන් පරමාණු වල බන්ධන කීයක් තියෙනවද බලන්න. දැන් මේ හැම කාබන් එක්කෙනෙකුගේම බන්ධන 3යි තියෙන්නේ. හැබැයි අපි දන්නවා කාබන්ට බන්ධන 4ක් හදන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේ කාබන් යාවත කාබන් එක්ක විදිහටම බන්ධන ඉන්නතර හැදෙනවා බන්ධනයක් අලුතින්. මේගොල්ලන්ගේ මේ පැත්තෙන් ආයි බන්ධන මේට අරනවා. ඔන්න ඔය විදිහට එක පෙළයට මේ අණු දිගට බැලුවා. එතකොට අපි මේ අණුවට කියනවා බහු අවයවක අණු කියලා. හරි? ඉතින් බහු අවයවීකරණයෙන් පොලිඑතිලීන් සෑදේ කියලා ඔයගොල්ලෝ ලිව්වා. ඒ ලියලා යටින් ඒකටම ලියන්න මෙහෙම. ඒ පහත පරිදි දැක්විය හැකියි. ඒ පහත පරිදි දැක්විය හැකියි. අපි ඇඳගමු පල්ලෙහා ටිකක් ඇඳගමු. ඇඳලා ඉවර වෙලා මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඇඳලා ඉවරලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. අනිත් ඇත් බලන් ඉවරනා ඉක්මනින් දාන මැසේජ් එක.
හරි නේද? ඉස්කෝලේ පටන් ගත්තේ නැත්නම් ළමයි මේ කොහොමදත් පටන් ගන්න එකක් නෑ. මේ හරි. ඊළඟට මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ පාඩම මම පටන් ගන්නවා. ඒක මේ ඉස්කෝලේ ආයත මම ගෲප් එකට දාන්නම් ටියුට් එක. ඒක ඕගොල්ලෝ ෆොටෝකෝපි කරගෙන print out කරගෙන තියාගන්න වේලාසන දාන්නම්. අනිත් අයට මම ලැබෙන්න සලස්සන්නම් print කරලා. මේ එහෙම අපි ඉක්මනින් පාඩම් ටික කොහොම හරි ටක් ගාලා ඉවර කරගමු. දැන් ඉස්කෝලේ පටන් ගන්නකම් බල ඉන්න බැරි නිසා මේක අද නැත්නම් අනිත් දවසේ පොඩ්ඩ වෙලාවක් යද්දි මේ පාඩම ඉතුරු ටික ඉවරයි. එහෙම කරමු අපි ඉතුරු ටික. හරි. එහෙමනම් අපි ඊළඟට දැන් හරි. දැන් එතකොට මේ පොලිඑතිලීන් නැත්නම් පොලිතීන් හැදිලා තියෙන්නේ අපි දන්නවා ඒකාවයවකයේ තමයි එතින්. අපි ඒකාවයවක ඒකාවයවකයේ තමයි එතින්. ඒ කියන්නේ මෙන්න මෙයා C2H4 මෙයාට කියනවා ඒකාවයවකය. ඒකම බලන්න මේ තීන් හැදෙද්දී නැවත යෙදෙන ඒකකය. මේ කොළපාණී මම මේ බන්ධන ඇත්තේ ඔයගොල්ලන්ට මේක පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික තමයි නැවත යෙදෙන ඒකකය. ඒ තමයි නැවත යෙදෙන ඒකකය. එතකොට අපි ඒ කොටසට කියනවා පුනරාවර්ත ඒකකය. හරි? ඒකාවයවකේ ඊට පස්සේ අපි කියනවා මේකට පුනරාවර්ත ඒකකය. පුනරාවර්ත ඒකකය. අපි ලියන්නේ කොහොමද පුනරාවර්ත ඒකකය? කාබන් මැග්නටි බන්ධනයක් තියෙනවා. මේ පැත්තට තව බැඳෙනවා මේ. මේ අය හයිඩ්‍රජන්. එතනත් හයිඩ්‍රජන්. එහෙන් තියෙනවා හයිඩ්‍රජන්. මේ තමයි පුනරාවර්ත ඒකකය. දැන් මේ බහුවවයවකය කියලා මේ දිග එකක් අපිට එනවනේ. දැන් මේක අපිට පොතේ අඳින්න බෑ. ඒක නිසා අපි මේක පහසු කරගන්නවා මෙන්න. ඒකට අපි බහුවවයවකය අඳිනවා. අවයවකය. බහුවවයවකය අඳිනවා මෙහෙම. කාබන් මේක හයිඩ්‍රජන් අපි මේ කොටස වරහන් කරලා පිටින් එන්න අකුරක් දාන්න. මේ පිටින් එන්න අකුර දාන්නේ අපි දන්නේ කීයක්ද කියලා. 30
තියෙන තරම් බැලුවා. ඉතින් ඒ නිසා අපි පිටින් එන්න පුරක් දානවා. අපි ඒකට කියනවා බහු අවයවකය කියලා. හරි ඒකෝට මෙන්න මේ ටික අපිට වැදගත්. මොකද්ද ඒකාවයවකය, බහු අවයවකය සහ පුනරාවර්තය. හරි අපි කරුවක් දාලා මෙහෙම ලියමු. පොලිඑතීන් වල ඒකාවයවකය පුනරාවර්ත ඒකකය කියන්නේ නැවත නැවත යෙදෙන ඒකකය. ඒකාවයවකය පුනරාවර්ත ඒකකය සහ බහු අවයවකය පහත පරිදි දැක්විය හැක. ආත පරිදි දැක්විය හැක. හරි. ඇඳගන්න මේ ටික. ඇඳගන්න මට ඉවර වුණාම මැසේජ් එකක් දාන්න. හරි කියලා.
ඈත් ඉක්මනට කීප දෙනෙක් නම් ඉවරයි. හරියද නේද? හරි. ඊට පස්සේ ඊළඟ එක. අපි ඊළඟ බහුව අවයවකය ලියා ගමු. දෙවැනි එක පොලි ටෙට්‍රා ෆ්ලුරෝ එතින් පොලි ටෙට්‍රා ෆ්ලුරෝ එතින් මෙයාට කෙටියෙන් කියනවා නම අපි දැන් පොලිඑතීන් පොලිතීන් කියනවා වගේ පොලි ටෙට්‍රා ෆ්ලුරෝ එතීන්ට කියනවා කෙටි නම. ඒකට කියනවා අපි ටෙෆ්ලෝන් කියලා. ටෙෆ්ලෝන්. ටෙෆ්ලෝන්. ටෙෆ්ලෝන් නැත්නම් පොලි ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් හැදෙන්නේ ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් බහුවවය කරනවා. එතකොට ඒක අවයවකේ තමයි ටෙට්‍රා ෆ්ලුරෝ එතීන්. දැන් මොකද බලමු කොහොමද වෙන්නේ. ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් බහු අවයවීකරණයෙන් ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් බහු අවයවීකරණයෙන් පොලි ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් සෑදේ. පොලි ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් සෑදේ. ඔබට මේ විදිහට ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් නම් රාශියක් එක පෙරට මුලින්ම පෙරගෙනවා. ඔය විදිහට පෙරගෙනවා මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කලින් විදිහටම මේ කට්ටියගේ කාබන් පරමාණු අතර තියෙන ද්විත්ව බන්ධනය කැඩෙනවා. මේ විදිහට ද්විත්ව බන්ධනය කැඩෙනවා. ඒතකොට ද්විත්ව බන්ධනය කැඩිලා ඉපැත්තේ අනුලත් ඒ විදිහටම දැන් ද්විත්ව බන්ධනය කැඩෙනවා. කැඩිලා මොකද වෙන්නේ? දැන් කාබන් පරමාණු වලට බන්ධන තුන බැගින් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් කාබන් මොකද වෙන්නේ දැන්? යාවද කාබන් එක මෙන්න මේ විදිහට බන්ධන අර. මේ කෙලවර ඉන්න අය මේ පැත්තට තව තියෙන තරම් ටෙට්‍රා ෆ්ලුරෝ එතීන් අණු එක බැඳෙනවා. එතකොට අන්තිමේදී හැදෙනවා යෝධ බහුවවයකයක්. අපි මෙයාට කියනවා ටෙෆ්ලෝන් කියලා. ටෙෆ්ලෝන්. හරි. මේ ටෙෆ්ලෝන් කියන එක නම් අපේ එදිනෙදා ජීවිතේ අපි බහුලව පාවිච්චි කරන බහුවවයකයක්. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඇති non stick භාජන කියලා නොයැලෙන බඳුන් කියලා රයිස් කුකර් එකේ ඇතුලේ අන්නේ රයිස් කුකර් එකේ ඇතුලේ ඒ වගේම තියෙනවා ඔයගොල්ලන්ට ඔය නොයැලෙන බඳුන් තව ගොඩක් තියෙනවා ගෙවල්.
එතකොට ඒ වාගේ බඳුන් වල ඇතුලේ ආලේප කරන්නේ මේ ටෙෆ්ලෝන් කියන ආලේපය. non stick භාජන වල ආලේප කරන එක. හරි අපි අඳගමු මේ ටෙෆ්ලෝන් හැදෙන හැටි. polytetrafluoroethene නැත්නම් ටෙෆ්ලෝන් හැදෙන හැටි අපි අඳිමු. බැලේ දිගට යන්න ඊට පස්සේ මම කිව්වා මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ එහෙම කියන කාඩ් එක දීලා බලනවා හරි හරි කරගෙන යන්න. මට කියන්න තිබුණා මේ අයියා ආවේ මම විශ්වාස කරන්න එපා එනවා ඒකනේ මම මෙච්චර දන්නේ නෑ ගොඩක් කන්නේ දුක්වන්නත් තීවිලා ඉස්සතා දුවේ කියලා polytetrafluoroethene නැත්නම් ටෙෆ්ලෝන් කියලා දෙන්නා ඉවරයි ළමයි ඇති නේද වෙලාව
හරි. ඔව්. රයිට් එහෙනම් අපි මේකේ අර විදිහටම කලින් විදිහට මොකද තනියම අනින්න බලන්න තනියම අනින්නවා මම අදින එකක් ඉන්නෝනේ අදින්න මොකක්ද අදින්නේ ඒකාවයවකයයි පුනරාවර්තයකයයි බහු අවයවකයයි අනිවාර්යයෙන්ම ලැබලා හරිද බලන්න මම අදින්නේ ඔයගොල්ලෝ තනියම ඇඳලා බලන්න ඉරාන්නේ ඇති නේද ඔයාලා හරි අපි ඊට පස්සේ බලමු බහු අවයවකවල ගුණ සහ භාවිත ඒගොල්ලන් පෙළපොතේ තියෙන වගුවක් මාතෘකාව ලියන්න බහු අවයවකවල ගුණ සහ භාවිත මේක ඉවරයි නේද? කරන දෙකෙන් ඉන්නවා නම් ඉක්මනින් බලා ගන්න මේක.
හරි. එමනම් ලියන්න මාතෘකාව බහු අවයවකවල ගුණ සහ භාවිත. හරි. දැන් මේ අපි කතා කරපු බහු අවයවක තුනේ ගුණ සහ භාවිත අපි මතක තියාගන්න ඕනේ. මොකද මේවා විභාගෙට කෙටි ප්‍රශ්න වලට වාගේ එන්න පුළුවන්. අපි මෙතන සාකච්ඡා කරනවා මම දැන්. ඔයගොල්ලෝ මේ ටික ගෙදරදී ලියන්න ඕනේ මේ ගුණ සහ භාවිත කියන මේ වගුව. ඒ හින්දා පොතේ මේකට ඉඩ තියාගන්න. අපි දැන් බලන්න චුට්ටක්. මුලින්ම පොලිතීන්. අපි දැක්ක පොලිතීන් නිෂ්පාදනය කරන හැටිත් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒක බලන්න පොලිතීන් වල සුවිශේෂී ගුණ කීපයක් තියෙනවා. එකක් තමයි විද්‍යුත් පරිවාරකයි. ඒ කියන්නේ විද්‍යුත් පරිවාරක කියන්නේ විදුලිය පොලිතීන් හරහා ගමන් කරන්නේ නැහැ. පොලිතීන් තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ජල රෝධකයි. ඒ කියන්නේ ජලය ගමන් කරන්නේ නැහැ පොලිතීන් තුලින්. නේද? අපි අර මොනවද මේ වතුර බෝතල් දැන් ඔය වෙළඳ පොලෙන් අපි මෙලට ගන්න මේ වතුර බෝතල් අසුරලා තියෙන්නේ පොලිතීන් බෝතල් වල. එතකොට ඒ ජල රෝධක ගුණය නිසා නේද අපි කඩෙන් පොල් තෙල් ගේන්නේ සමහරවිට ඔය පොලිතීන් බෑග් එකකින් බෝතලයක් ගේන්න නැතුව අපි කඩේ ගියාම මුදලාලිගෙන් පොල් තෙල් භාගයක් කිල්ලපුවා මුදලාලි දාලා දෙනවා කවර එක. ඒතකොට ඒ කවර එක දාලා දුන්නාම කවරේ දාපුවාම ගේන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ පොලිතීන් ජල රෝධකයි. ජලය ගමන් කරන්නේ නැහැ පොල් තෙල් ගමන් කරන්නේත් නැහැ. නේ තව පාන වර්ග පොලිතීන් පැකට් වල දාලා දෙනවා ගාමියෙකුට. ඒගොල්ලෝ දන්නවා ඒක. හරි. ඒක නිසා එහෙමනම් ජල රෝධක ගුණය තියෙනවා. ඊට පස්සේ වායු රෝධක. ඒ කියන්නේ වාතය ගමන් කරන්නේ නැහැ. සැහැල්ලුයි. ආතති වලට උරොත් දෙනවා කියන්නේ ඇදීම් වලට උරොත් දෙනවා. මෙන්න මේ වාගේ ගුණාංග රාශියක් තියෙනවා. ඒ වගේම තවත් විශේෂ ගුණයක් තමයි කල් පැවැත්ම කියන්නේ. ඉක්මනින් දි รา පත් වෙන්නේ. දැන් ඒක අපි පරිසරයේ පැත්තෙන් ගත්තාම ඒක අහිතකර දෙයක් පොලිතීන් වල තියෙන. හැබැයි පොලිතීන් වල බහු අවයවකයක් විදිහට තියෙන එක ගුණාංගයක් තමයි මේ කල් පැවැත්ම කියන්නේ. දිගු කල් පවතිනවා. ඉක්මනින් දි รา පත් වෙන්නේ. ඒක විශේෂ ගුණයක් යාගේ. හැබැයි පරිසර හිතගාමී නෑ ඒක. නමුත් මෙතෙන්දී ඒක විශේෂ ගුණයක්. ඒතකොට ඒවා පොලිතීන් භාවිතා කරන අවස්ථා බලන්න ප්ලාස්ටික් බෝතල් හදන්න ගන්නවලු. වතුර බෝතල් ඒ වගේම සෙල්ලම් භාණ්ඩ පොලිතීන් පටල කියන්නේ ඔය ලන්ච් ෂීට් ඒ වගේ දේවලුත් හදන්නේ පොලිතීන් පටල. ඊට පස්සේ අපි කඩෙන් ගන්න තියෙනවා එක එක විවිධ වර්ණවත් පොලිතීන් වර්ග. නේද? ඉස්සර නම් අපි ඔය මල ගෙවල් මගුල් ගෙවල් ඔය හැම එකටම පොලිතීන් පාවිච්චි කරනවා සරසන්න නේද? දැන් බොහොම අඩුවෙන් ඒවා පාවිච්චි කරන්න හේතුව මේ පොලිතීන් දිගු කල රැඳෙනවා දි รา පත් වෙන්නේ. ඒක නිසා විවිධ පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒවට විසඳුමුත් දැන් නම් අලුතින් තියෙනවා ඉතින් අලුත් පොලිතීන් වල. ඊට පස්සේ පොලිතීන් මලු හදන්න ගන්නවලු. කුණු කසල රැස් කරන බාල්දි දෘඩ ප්ලාස්ටික් කෙඳි ආදී නිපදවීමට යොදා ගන්නවා. ඊට පස්සේ PVC නැත්නම් පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. PVC අර ක්ලෝරෝඑතීන් බහුවවයකරණයෙන් හදන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඒක කෙටි කරලා තමයි PVC. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC. අපි PVC දන්නවනේ. අපේ ගෙවල් වල වතුර බට ඊට පස්සේ කන්ඩියුට් පයිප් කියලා තියෙනවා. කන්ඩියුට් පයිප් කියන්නේ ඕගොල්ලන් ගෙවල් වල වයරින් කරන වෙලාවට එහෙම නැත්නම් ওই වහලවල් වල බිත්ති වල ඇතුලෙන් වයර් යවන්න පාවිච්චි කරනවා කහපාට කන්ඩියුට් එකක් කියලා අපි ඒකට කියන්නේ. අන්නේ බට හදන්න පාවිච්චි කරනවා පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඒතර බලන්න මෙයාගේ සුවිශේෂී ගුණ මොනවද කියලා. ගින්නට ප්‍රතිරෝධී. මේක ගින්න පැතිරෙන්නේ නැහැ. ගිනි ඇවිලෙනවා ඇත්තටම. නමුත් ගිනි පැතිරෙන්නේ නැහැ. විද්‍යුත් පරිවාරකයි. විදුලිය ගමන් කරන්නේ නැහැ. ජල රෝධකයි. ජලය කාන්දු වෙන්නේ නැහැ. ජල රෝධකයි සැහැල්ලුයි. එතකොට යොදා ගන්නවල බලන්න වැයි පීලි, ජල නල, කන්ඩියුට් බට, නැමෙන සුළු පයිප් ආදී හදන්න යොදා ගන්න. ඕගොල්ලන් ගෙවල් වල අර මල් වලට වතුර දාන්න තියෙන බට එහෙම මේ
PVC වලින් හදපු ඒවා තියෙනවා. නැවෙන සුළු බටර්. ඊට පස්සේ ටෙෆ්ලෝන්. ටෙෆ්ලෝන් කියන එක නැත්තම් අපි කතා කරා පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහුවීකරණයෙන් තමයි ටෙෆ්ලෝන්. ටෙෆ්ලෝන් වල විශේෂ ගුණයක් තියෙනවා විද්‍යුත් පරිවාරක තාප පරිවාරක ගුණ. ඒ විතරක් නෙවෙයි මේක යොදා ගන්නවා නොඇලෙන බඳුන්. නොඇලෙන බඳුන් වල ඇතුළත ආලේප කරන්න. නොඇලෙන බඳුන් කියන්නේ ආහාර පිසින්න පාවිච්චි කරන ඔය රයිස් කුකර් වල ඇතුලේ භාජන ඒ වාගේ වේ කෑම ඇලෙන්නේ නැහැ. නේ දැන් ඔය තියෙනවා මේ මොනවද එක මේ ඔය තාච්චි එහෙම තියෙනවා non stick ඒවෙන් හදපුවා දැන් අපි දන්නවා අපේ ගෙවල් වල ආප්ප එහෙම හදද්දි හරි අමාරුයි ඉස්සර ගැලවෙන්නේ නැහැ. තාච්චිය ගැලවෙන්නේ නැහැ. ඒකින්ද තාච්චිය පදම් කරනවා කියලා. තාච්චිය අම්මලා නේද? කරවල කෑල්ලක් දාලා තෙල් දාලා බැදලා එහෙම තාච්චිය හොඳට මැදලා ගන්න. හැබැයි දැන් එහෙම ඕනේ දැන් කඩෙන් ගන්න තියෙනවා non stick තාච්චි කියලා. ඒකෙන් ආප්පේ මොන පදමුණක් කවන්නේ නැහැ. දාපුවාම නිකම්ම ගැලවෙනවා. මේ විදිහට බොහොම පහසුයි ගෙදර දොර යොමු කටයුතු මේ භාජන හින්දා අපිට කරගන්න. එතකොට මේ වගේ ඒවා ඇතුළත ආලේප කරලා තියෙන මේ ටෙෆ්ලෝන් කියන ආලේප. ආයි හිම සපත්තු වල ආලේප කරන්න යොදා ගන්නවලු ටෙෆ්ලෝන් කියන්නේ. මොකද ජලය රැඳෙන්නේ නැති නිසා. හරි එතකොට ඔන්න වාගේ ಗುಣ සහ භාවිත මේ බහුභාවික ද්‍රව්‍ය වල තියෙනවා. එතකොට මෙන්න මේ වගුව ඔයගොල්ලෝ පොතේ සටහන් කරන්න ඕනේ. ඒකට ඉඩ තියාගෙන ලියන්න මාතෘකාව සම්භවය මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. සම්භවයේ මත පදනම්ව බහු අවයවක වර්ග කිරීම. සම්භවය කියන්නේ ළමයි මේ බහු අවයවක කොහොමද හැදුනේ කියන එක. ඒතර බහු අවයවක නිර්මාණය වෙච්ච ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කෘත්‍රිම බහු අවයවක තියෙනවා. ආයේ ස්වාභාවික බහු අවයවක තියෙනවා. ස්වාභාවික බහු අවයවක කියන්නේ අපි 10 පළවෙනි පාඩමේ ඔයගොල්ලන්ට මතක ඇති ඉගෙන ගත්තා මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා ಜಾති තුනක්. කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුනකට අපි වර්ග කරනවා. ඒ කාණ්ඩ තුනෙන් පොලිසැකරයිඩ් කාණ්ඩේ ඒවා. අන්න ඒවා බහු අවයවක වලට උදාහරණ. ස්වාභාවික බහු අවයවක වලට උදාහරණ. මොනවද පොලිසැකරයිඩ් ಜಾති තුනක් අපි කතා කරා. පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස්. මේ කියන පොලිසැකරයිඩ් තුන් දෙනාම හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණු රාශියක් එක දිගට බැඳිලා කියලා අපි 10 පන්තියේදී ඉගෙන ගත්තා. එහෙමනම් ග්ලූකෝස් බහු අවයවීකරණයෙන් හැදිච්ච බහු අවයවක අණුවක් තමයි මේ පිෂ්ඨය කියන්නේ, සෙලියුලෝස් කියන්නේ, ඊට පස්සේ ග්ලයිකෝජන් කියලා කියන්නේ. නේද? එහෙමනම් ඒවා ස්වභාවික බහු අවයව. ඉබේම හැදිච්ච ඒවා. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව. ඒ විතරක් නෙවෙයි ප්‍රෝටීන් කියන්නේ ස්වභාවික බහු අවයව. අපි මේ පාඩෙම ගත්තා. ප්‍රෝටීන් වල ඒකාවයවකය මොකක්ද? දැන් අර මොනවද? පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස් වල ඒකාවයවකය ග්ලූකෝස් නේ. ඒ වගේ ප්‍රෝටීන් වල ඒකාවයවක. ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය. එතකොට එහෙමනම් සම්භාවය මත පදනම් වෙලා අපිට පුළුවන් බහුවක වර්ග දෙකකට වර්ග කරන්න. කාණ්ඩ දෙක. මොනවද? ස්වාභාවික බහු අවයවක තියෙනවා. අනෙක් එක තමයි කෘත්‍රිම බහු අවයව. ස්වාභාවික වලින් අපි කිව්වා සෙලියුලෝස්. මේ සෙලියුලෝස් වල ඒකාවයවකේ තමයි ग्लूकोज में आई पिष्ठय अवगति अभिव्यक्ति ग्लाइकोजन आई प्रोटीन
මේ ප්‍රෝටීන් වල ඒකාවයව කියමුකෝ. ප්‍රෝටීන් වල ඒකාවයව කිය ඇමයිනෝ. ඇමයිනෝ අම්ල දාමයක් විදියට දිගට බැඳලා තමයි ප්‍රෝටීන් නම් වෙන්නේ. ඊට අමතරව තව ස්වභාවික භාගයක තියෙනවා. අපි 10 පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත DNA. DNA කියන්නේ බහු අවයව ගන්න. කොහොමද DNA එකක් හැදෙන්නේ? පෙන්ටෝස් චීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි නයිට්‍රජනීය ප්‍රශ්නයයි. මේකට අපි කියනවා මොකද්ද? මේ කැලේ මේක තුනම කියනවා මොකක් කියලා කියන්නේ? न्यूक्लियोटाइड මේවා කියනවා දීර්ඝ දාමයක් විදියට බැඳෙනවා මේ. ආයතන පෙන්ටෝස් කැලක් බැඳෙනවා නයිට්‍රජනීය ප්‍රශ්නයක් බැඳෙනවා. දැන් මේවාගේ එක පෙළවලට බැඳුනාම අපි එක දාමයක කියනවා මේ පැත්තෙන් ආයෙ තව මේවාගේ එකක් බැඳෙනවා. ඒතර මේ විදිහට තමයි DNA දාමයක් හැදෙන්නේ. මේවාගේ තනි දාමයක් RNA. ඒතකොට DNA RNA දෙන්නම ස්වභාවික බහු අවයව. හරි එතකොට මේ ඇයිද අපි කියනවා ස්වාභාවික බහු අවයව. ඊට පස්සේ කෘත්‍රිම බහු අවයව. දැන් කෘත්‍රිම බහු අවයව කීපයක් අපි කතා කරා. මොනවද කෘත්‍රිම බහු අවයව අපි කතා කරා? පොලිතින්. නැත්නම් පොලිඑතිලීන්. ටෙෆ්ලෝන්. PVC. අවතියනවා. අපි පාවිච්චි කරන විද්‍යාවේදී ගොඩාක් ඔය ක්‍රියාකාරකම් වල උපකරණ වල තියෙන රිජිෆෝම් කියන්නේ. රිජිෆෝම් වල නම පොලිස්ටයිරින්. ඒකත් බහුවයක් ප්‍රතිනිධි. තව මේවා කියවා රාශියක් කියනවා. නයිලෝන් කියලා જાතියක්. perspex නයිලෝන් කියන්නේ රෙදි මාදන්න අරගන්න කෙලි ඒ වගේ ඔක්කොම හදනවා රෙදි හදනවා ඒවා මේ perspex කියන්නේ ළමයි විනිවිද පේන ප්ලාස්ටික් වාග්යක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට සම්භවය මත පදනම් වෙලා වර්ග කරන්න පුළුවන් බහු අවයවයක කාණ්ඩ දෙකකට ස්වාභාවික බහු අවයවයකයි කෘත්‍රිම බහු අවයවයකයි කියන්නේ. හරි අපි ලියමු කෙටියෙන් මෙහෙම බහු අවයවක ඒවායේ සම්භවය අනුව ඒවායේ සම්භවය අනුව ස්වාභාවික බහු අවයවක හා කෘත්‍රිම බහු අවයවක ලෙස කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි. අපි කතා නොකරපු ස්වභාවික බහු අවයවයක් ළමයි මෙතන තියෙනවා. මොකක්ද ඒක? රබර් නේද? ස්වභාවික රබර් කියන්නේ ස්වාභාවික බහු අවයවක ද්‍රව්‍යයක්. ඒ වගේම කෘත්‍රිම රබර් තියෙනවා. කෘත්‍රිම රබර් කියන්නේ කෘත්‍රිම බහු අවයවක ද්‍රව්‍යයක්. හරි ඒ ටිකත් එක්කම මේ වගුව සටහන් කරගන්න.
ස්වභාවික රබර්, ප්‍රෝටීන්, පිස්ටේ, සෙලියුලෝස්, ග්ලයිකෝජන් මේ වගේ නෑ. ග්ලයිකෝජන් මේක ලියා ගන්න අපි කලින් මේකේ ලියුවා ග්ලයිකෝජන්. කෘතිම බහුවකත් ලියා ගන්න. පොලිතීන්, පොලික්ලෝරෝඑතීන්, නැත්නම් PVC කියන එකමයි පොලික්ලෝරෝඑතීන් කියන්නේ. ටෙෆ්ලෝන්, පොලිඑස්ටර්. පොලිඑස්ටර් කියන්නේ රෙදි එහෙම හදන්න ගන්න නූල් වර්ගයක්. නයිලෝන් කියන්නේත් එහෙමයි. ටෙරිලීන්, පොලිස්ටයිරීන් කියන්නේ රිජි ෆෝම් වලට. මේ බේක්ලයිට් කියන්නේ ඕගොල්ලන්ගේ ගෙවල් වල ඇති ඔය ස්ථාවර දුරකථන තියෙන ආංගි වගේම හදන්න අරගන්න මේ බොහොම හයිය ප්ලාස්ටික් වර්ගයක්. බේක්ලයිට් කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සම්භවය මත පදනම් වෙලා බහුභාවයක වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි තව පොඩ්ඩක් තියෙනවා මේ පාඩමේ. අපි අනිත් දවසේ මේ තුරු ටික කතා කරමු. ඒතර ලබන සතියේ මම මේ පාඩමේ තව බොහොම චුට්ටක් තියෙනවා. මේ ටිකයි ඊට පස්සේ මම කතා කරනවා ඔයගොල්ලන්ට අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මම ඔයගොල්ලන්ට මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණේ පාඩම නොකර ඉන්නේ මේ ඔන්ලයින් එක කරනවද නැත්නම් ඉස්කෝලේ බැරි වෙලාවත් පටන් ගත්තොත් ඒක එහෙම කරන එක හොඳයි. මොකද ඒකේ ටිකක් භෞතික විද්‍යා පාඩමක් නිසා කොහොම හරි අපි කතා කරලා බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ අවසාන පාඩම හරි එහෙම නැත්නම් මේවා එක හරි මම කතා කරනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණේ හරි ලබන සතියේ පටන් ගන්නවා. අනිත් ඇරත් කියන්න හරි එහෙමනම් අද අපි පන්තිය නතර කරමු මෙතන. Thank you sir. හරි. Thank you sir.